ශ්‍රී ලංකාවේ රජරට ප්‍රධාන වැව්බැඳි රාජ්‍යයේ වාරි කර්මාන්තයේ සුරකින මෙන්ම සියලු ජනයාට නිරන්තර සුවසෙත සලසන බලවන්ත දේවාත්මයක් ලෙස කඩවර දෙවියන් මුළු මහත් ශ්‍රී ලාංකීය ජනයාගේ හදසන්තානීය ප්‍රමුඛ තැනකට පත්වී සිටී. කඩවර ඇදහීම ඉතා සංකීර්ණ වූ දේව ඇදහිල්ලකි. මෙම සංකීර්ණ බවට ප්‍රධානම හේතුව වන්නේ සමහර ප්‍රදේශවල මෙතුමා බලගතු යක්ෂයෙකු වශයෙන් අදහනු ලැබීම සහ තවත් සමහර ප්‍රදේශවල මෙතුමන් බලගතු දෙවියෙකු ලෙස සැලකීමයි. කෙසේ වෙතත් මෙතුමන් දේව ස්වරූපයෙන් මෙන්ම යක්ෂ ස්වරූපයෙන් යන දෙආකාරින්ම පෙනී සිටිමින් දුකටපත් ජනයාට සිත ශාන්තිය සලසන බලවත් දේවාත්මයක් වශයෙන් කරුණු අධ්‍යයනය කිරීමේදී අපට සැලකිය හැකිය. කඩවර උපත පිළිබඳ විවිධ මත සහ ජනප්‍රවාද පවතී. ඇතැම් ජනප්‍රවාදවල ඔහු ලංකාවේ මිනිසෙකු වශයෙන් ඉපදී දේවත්වයට පත්වුණ බව සඳහන් වන අතර ඇතැම් තැනක ඉන්දියාවේ සිට මෙතුමන් ලංකාවට සංක්‍රමණය වූ අවද්ද කියවේ. ශ්‍රී ලංකාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ග්‍රාමයේ ආශ්‍රිතව පිහිටි කලාවැව ආශ්‍රිත ප්‍රදේශයේ මෙම කඩවර දෙවියන් පිළිබඳ සාක්ෂි සාධක සහිතව දැක්විය හැකි වටිනා ජීවන වෘත්තාන්තයක් හෙළිදරව් වේ. එම කතා ප්‍රවෘත්තිය ඔබට මෙසේ සැකවින් දැක්විය හැකිය. කඩවර ලෙසට දේවත්වයට පත් වූ පුද්ගලයා අනුරාධපුර ප්‍රදේශයේ ග්‍රාමීය වැසියෙකි. මොහුගේ එකල නම හීන් කුරුට්ටා නම් විය. ඔහුගේ බිරිඳ සැඩපරුෂ නූගත් ස්ත්‍රියකි. මෑගෙන් ඔහුට විඳින්නට සිදුවුණු වේදනා දුක් කරදර අප්‍රමාණ බැවින් ඇය සමග දිවි ගෙවීම එපා වුණු මොහු වසර 12ක්ම වනාන්තරයේ වනසතුන් සමග ජීවත් විය. එකල ශ්‍රී ලංකාව පාලනය කළේ ධාතුසේන මහරජතුමන් වන අතර රජමාලිගාවට දඩමස් අපේන වැද්දෙකුගෙන් මෙම මිනිසා ගැන අසාගත් රජතුමා රාජපුරුෂයන් ලවා මොහු රජවාසලට ගෙන්වා ගත්තේය. වනාන්තරය ගැන මනා දැනුමකින් යුත් හීන් කුරුට්ටාගෙන් වැවක් තැනීමට සුදුසු ස්ථානයක් විමසූ විට ඔහු රජුට සුන්දර ප්‍රදේශයක තිබූ ජල ධාරාවක් පෙන්වූ අතර එහි සුන්දරත්වය හා වටිනාකම තේරුම්ගත් රජු එම ස්ථානයේ විශාල වැවක් ඉදි කළේය. මෙම භූමියේ භාගයේ කලා නම් වැල් වර්ගයේ විශාල වශයෙන් තිබූ නිසා එම වැවට කලා වැව යන නාමය ව්‍යවහාර විය. ඉන් අනතුරුව හීන් කුරුට්ටාගේ නාමයට කලා සිටියයි ව්‍යවහාරයට පත්කොට ඔහුටත් ඔහුගේ බිරිඳවත් සමාදානය කරවා ගම්වරයක් ලබා දී කලා සිටුට වැවේ භාරකාරත්වයේ පැවරීය. සෑම දිනකම රාත්‍රියටද කලාවැව ඉස්මත්තේ දැල්වූ පහනක් දැරගෙන කලාවැව ආරක්ෂා කිරීමේ වගකීම මෙම කලා සිටු ඉටු කරන ලදී. කලා සිටු පිළිබඳ තරහින් මොහුව වෙනසීමට උපායක් යොදමින් සිටි නිලමේවරුන් සහ ඇමතිවරුන් වාර්ෂිකව ධාතුසේන රජු ප්‍රධානත්වයෙන් රජරටට වැසිපතා නියන් සමයේ සිදු කරන වැසිපිරිත් පින්කමට සංන්‍යාස දිවියක් ගෙවූ මහලු මිනිසෙකුට සිවුරු අන්දවා ඔහුවද වැසිපිරිත් දේශනාවට වඩින ස්වාමින් වහන්සේලා සමග යැවූ බවත් සඳහන් වන අතර එකල වර්ෂාවේ ප්‍රමාණය මැනීමට වැහිදිය පිරී ඉතිරී යන විට වැවද පිරී යන අයුරු තේරුම් ගැනීමට සැකසූ වැහිදිය කොතලය පෙරකී ස්වාමින් වහන්සේ නමක් මෙන් වෙස්වලාගත් මහලු පුද්ගලයා තම සැරයටියෙන් ඇන එහි අඩිය සිදුරු කළ බවත් වැහිපිරිත් දේශනාව සිදු කරන විට වර්ෂාව ආරම්භ වී කොතලය පිරීම සිදු නොවූ නිසා වැව්දිය පිටාර ගලා වැව් බැම්ම කැඩී යාම සිදුවන්නට ඇරඹුණු බවත් එය උදුටු කලා සිටු කලාවැවට පැන දිවි නසාගත් බවත් පැවසේ. ඔහු එදා පැන්නේ කලාවැවේ කඩවලට බවත් එතැන් පටන් ඔහු කඩවර නම් වූ බවත් පැවසේ. මොහු දිවි නසා ගැනීමත් සමග වැවේ පිටාර ගැනීමද නතර වූ බව කියවේ. තවත් ජනප්‍රවාදයකට අනුව කඩවලට පැන දිවි දොරගත් කලා සිටු කඩවර නම් බලගතු යකෙක් වී ඔහු නිකරුණේ මැඩූ පලිය ගන්නට එදා කලාවැව් බැම්ම මත වැහිපිරිත දේශනා කළ සංඝයා වහන්සේලා 69ගේම බෙලි කඩා ලේබියු බවක්ද සඳහන් කරයි. කෙසේ වෙතත් මෙම දිවි නසා ගැනීමෙන් පසුව කඩවර දේවත්වයට පත් කරගත් වැසියන් වැව්ගම් වාසීන්ගේ ආරක්ෂක දෙවියා වශයෙන් මෙතුමන්ව හැඳින්වීය. වැව්ගම් වාසීන්ගේ දුකේදී හා සැපේදී පිහිටවන මෙතුමා නියං කාලවලදී වැසි ලබා දීමට කෘෂිකාර්මික කටයුතු වලදී හා ගවපට්ටි ආශ්‍රිත රෝගයන්ට වදුරු අසංගත රෝගයන්ට පිහිට සලසන බව වැව්බැඳි රජරට ගැමියන් ඉමහත් භක්තියෙන් යුතුව විශ්වාස කරයි. කඩවරට කතරගම දෙවියන් ශ්‍රී ලංකාව රකින්නට වරම් දුන් බවත් කඩවර බොහෝ බල සම්පන්න දෙවි කෙනෙකු වූ නිසා උන්වහන්සේට කිසි දිනක කඩ නොකර රකින්නට වරම් දී කතරගම දිව්‍යමය අදෘශ්‍යමාන රන් තොරණේ දකුණු වාහල්කට මෙන්ම කතරගම පුදුරිම සුරකින්නටත් හුදී ජනයාගේ දුකසැප විමසා බලන්නටත් කතරගම දෙවියන් අවසර දුන් බව සඳහන් වේ. කඩවර දෙවිඳු කතරගම දෙවියන්ගේ සමීපතම හිතෛෂීවන්තයෙකුද වේ. තවද අයියනායක දෙවිඳුන්ට වැව්බැඳි රාජ්‍යයේ පාලනයට ප්‍රධාන ඇමතිවරුන් 5 දෙනෙක් සිටි අතර කඩවර ඉන්න එක ඇමතිවරයෙක් වශයෙන් සැලකේ. ඇතැම් තැනක ගණ දෙවියන්ගේ සේනාපති ධූරයද දරන බව පැවසේ. කඩවර දෙවියන් ගැහැණුන්ට තරම් කැමැත්තක් නොදක්වන බවත් පිරිඳ පෙර කළ ඔහුට දුන් කරදර නිසා එසේ ස්ත්‍රීන්ට අකමැති බවත් සඳහන් වේ. ගැහැණු අයට ලෙඩ රෝග මෙන්ම තනිකම් දෝෂද කඩවර යක්ෂ බලපෑමෙන් ඇතිවන බවටද විශ්වාසයක් පවතී. තවත් විශ්වාසයකට අනුව කඩවර දෙවියන් ස්වාමින් වහන්සේලාට තරම් කැමැත්තක් නැති බවත් බුදුන් වහන්සේට සහ රහතන් වහන්සේලාට පමණක් මහත් භක්තියෙන් යුක්තව අදටත් වන්දනාමාන කරන බවත් සඳහන් වේ. කඩවර දෙවියන්ගේ අවතාර ප්‍රදේශයෙන් ප්‍රදේශයට මෙන්ම ජනප්‍රවාදවලද වෙනස් වෙනස් ආකාර රාශියකට බෙදා වෙන් කරගෙන අදහනු දැකිය හැකි අතර ප්‍රධාන වශයෙන් බොහෝ දෙනා අදහන කඩවර අවතාර 7ක් හෙවත් කඩවර සත්කට්ටුව මෙසේ දැක්විය හැකිය.
සෙනවිරත්න මුල් කඩවර, දල කඩවර, ගොපළු කඩවර, සොහොන් කඩවර, ගිනි කඩවර, මල් කඩවර සහ ලේ කඩවර මෙම කඩවර සත්කට්ටුවයි. මෙම ස්වරූපයන් හත පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් මෙසේ දැක්විය හැකිය. ඔබ කවුරුත් වාහේ හඳුනන පුද පූජා තබන වන්දනා කරන සෙනවිරත්න මුල් කඩවර ස්වරූපයේ ලක්ෂණ මෙසේ දැක්විය හැකිය. උඩරට නිලමේ ඇඳුමට සමාන රාජකීය ඇඳුමෙන් සැරසී සිරසට නිලමේ ඔටුන්නක් පැළඳ සිටි. කන්වල තෝඩු පැළඳ සිටි. සිරුර පැහැපත්ය. පිටුපසට විහිදුණු කළුවන් කේශ කලාපයක් මෙන්ම මුහුණ පුරා කළු රැවුලක් පවතී. මුඛයෙන් දෙපසට විහිදුණු දල දෙකක් ඇත. ඉහළට ඔසවාගත් දකුණු අතේ කඩුවකි. ඉහළට ඔසවාගත් වම් අතේ දැල්වෙන රෙදි පන්දමකි. එම වම් අතේම වැලමිටේ උදැල්ලක් රඳවාගෙන සිටී. ගරු ගාම්භීර තේජවන්ත ස්වරූපයෙන් යුක්තය. වාහනය ලෙස ඇතැම් විටක ගෝනෙකුද ඇතැම් විටක කළුමී හරකෙකුද දක්වා ඇත. වනසතුන්ට මෙන්ම සහ කෘෂිකාර්මික කටයුතු වලට ගවගාල් වලට අධිපතිත්වයේ දරන නිසා මෙසේ එකම ස්වරූපයට වාහන දෙකක් යොදා තිබීමට හේතුව ලෙස සැලකිය හැක. කතරගම දෙවියන්ගේ අදෘශ්‍යමාන රන් තොරණේ වාහල් කඩ මෙන්ම කතරගම පුදබිම සොරකින ස්වරූපය මෙම ස්වරූපයේ බව සඳහන් වේ. මෙම ස්වරූපයේ බොහෝ සිතුවම් වල මෙතුමාට පිටුපසින් කලා වැව සහ එකල හීන් කුරුට්ටා නම් ගැමියා විසූ පැල්පතද සිතුවම් කර ඇත. කඩවර දේව හත්කට්ටුවේ ප්‍රධානම මෙන්ම බලකාර තේජවන්ත ස්වරූපය මෙම ස්වරූපයේ බව සැලකේ. ප්‍රධාන වශයෙන් කතරගම කඩවර දේවාලයේ වැඩිසිටිකන්ද කඩවර දේවාලයේ සහ කලාවැව කඩවර දේවාලයේ මෙම ස්වරූපය අදහනු ලබයි. පුරහඳ පායා ඇති ඇතැම් පුරපසළොස්වක දිනවලදී අදටත් කලාවැව ආශ්‍රිතව කලාවැව කඩවර දේවාලය සහ ඒ අසල මාර්ගයේ මිහිරි සුදු සදුන් සුගන්ධයක් විහිදුවාගෙන රාජකීය වස්ත්‍රයන්ට සමාන රතු වස්ත්‍ර හැඳ පන්දමක් හා අසිපතක් රැගෙන නළලේ සඳුන් අඳුන් සහ කුංකුම තවරාගෙන මෙන්ම රාත්‍රී කාලයේ කලාවැව් ජලය කලතාගෙන ඇවිද යන සෙනවිරත්න මුල් කඩවර දෙවියන් බොහෝ දෙනා සියසින්ම දැක ඇති අතර බොහෝ බැතිමතුන් මෙතුමන්ගේ මෙම මුල් ස්වරූපය හෙවත් සෙනවිරත්න මුල් කඩවර දෙවියන්ව වන්නි කඩවර, මහා කඩවර, මූල කඩවර, කඩවර අප්පච්චි, මුල් අප්පච්චි, මුල් කඩවර යන නම් වලින් ආමන්ත්‍රණය කරනු දැකිය හැකිය. දල කඩවර ස්වරූපයේ ලක්ෂණ මෙසේ දැක්විය හැකිය. නීල වර්ණ සිරුරකි. ඉදිරියට විහිදුණු නේත්‍රායුගලකි. හිසට නිලමේ ඔටුන්නට සමාන ඔටුන්නක් පැළඳ සිටින අතර උඩුකය කොළ වර්ණ සලුවකින්ද යටිකය රන්වන් රේන්දෙන් සැරසුණු රතු වර්ණ වස්ත්‍රයකින්ද සරසා සිටී. මුඛයේ දෙපසින් විහිදුණු මදක් විශාල සුදු වර්ණ දල දෙකකි. දෙපසට විහිදුණු කළු වර්ණ කේශ කලාපයක් සහ මුහුණ පුරා කළු රැවුලින් ගැවසී ඇත. අත් දෙක ඉහළ හිසේ අත්වල මැණික් කටුව අසල මෙන්ම ඉන දෙපසද නාගයෙකු බැගින් නාගයන් 8 දෙනෙක් සිටී. දකුණත දැල්වෙන රණින් කළ පන්දමකි. වමත කඩුවකි. වාහනයක් දක්නට නොමැති අතර බිහිසුණු යක්ෂ ස්වරූපයක් ලෙසද සැලකයි. ඇතමුන් මෙම ස්වරූපය නාග කඩවර ලෙසද හඳුන්වයි. ගොපළු කඩවර ස්වරූපයේ ලක්ෂණ මෙසේ දැක්විය හැක. මෙම ස්වරූපය එකම වුවත් ලක්ෂණ අතින් දෙආකාරය. ඇතැම් තැනක ශරීරයේ කාල වර්ණයට හුරු රතු වර්ණයකි. ඇතැම් තැනක පැහැපත් සිරුරක් දක්වා ඇත. ඇතැම් විටක කුමාරයෙකු මෙන් ආභරණ පැළඳ රාජකීය සළුපිලි සහ නළල්පටි දමා අලංකාර තරුණයෙකු ලෙසද ඇතැම් විටක රතුවර්ණ ජටාවක් සහ සළුපිලි පැළඳ සිටින ගවගාල්වල ගවයන් බලන ගොපළු තරුණයෙකු ලෙසද දක්වා ඇත. මුඛයෙන් දෙපසට විහිදුණු දල දෙකකි. උඩුකය නිරුවත් සිරුරේ වමේ සිට දකුණට සුදු පැහැ පූර්ණ නූලක් පැළඳ සිටී. ගොපල්ලෙකු මෙන් දක්වා ඇති විට ගෙල කොටිදක් යුගලක් සහිත ආභරණයක් පැළඳ සිටිනු දක්වා ඇත. අත්වල අත්සලඹ සහ පාදවල ගෙජ්ජි සහිත පාසලම් පැළඳ සිටී. වමත ගිනි පන්දමකි. දකුණත දික් වූ මිට සහිත වක ගැසුණු දෑකැත්තක හැඩැති මන්නයකි. භයංකාර බිහිසුණු මෙන්ම ශාන්ත ස්වරූපයක් යන දෙආකාරයෙන්ම නිරූපණය කරයි. විශාල කළු මීහරකෙකු කුළු මීමෙකු හෝ ගොනෙකු වාහනය වේ. ගවගාල් ආශ්‍රිත ගවපට්ටි සුරකිමින් කුඹුරු හේන් වගා සුරකිමින් වනාන්තර සුරකිමින් ජනයාට සිත සලසන බව සඳහන්ය. වර්තමානයේ පවා ගෙජ්ජි හඬ නංවමින් මැදියම්රයේ ගවගාල් කරා පැමිණ ගවයින්ට ආශිර්වාද කරන බවත් සැලකන ඇතමුන් ගොපල්ලා ගොපළු දෙවියා ලෙසද මෙම ස්වරූපය හඳුන්වති. සමහර තැනක මන්නේ සමග කෙවිතක්ද රැගෙන යන බව පැවසේ. සොහොන් කඩවර ස්වරූපයේ ලක්ෂණ මෙසේ දැක්විය හැකිය. හැඩි දැඩි දේහකායකින් යුක්ත වන සිරුරේ උඩ කොටස සර්වාභරණයෙන් සරසාගෙන හිසට නළල්පටි ආභරණයක් පැළඳ සිටී. රතු වස්ත්‍රයකින් සිරුරේ යටිකය සැරසී ඇත. කැරලි ගැසී දෙපසට විහිදුණු කේශ කලාපයක් සහ මුහුණ පුරා රැවුල වැවී ඇත. මුඛයෙන් දල දෙකක් දෙපසට විහිදී ඇති අතර දිව ඉදිරියට දමාගෙන සිටී. අත් සතරකි. එම අත්වල කඩුවක්, යගදාවක්, දැල්වෙන පන්දමක් සහ බොටුව සිඳ මරණ ලද කුකුලෙකු දරා සිටී.
අත්සතරේ නාගයෙක් බැගින් වෙලී සිටී. ඉතා බිහිසුණු ස්වරූපයක් වන මොහු කඩවර ස්වරූප අතර ඉතාමත් බිහිසුණුම ස්වරූපයද වේ. ඇතැම් තැනක මිනී කඩවර, පිල්ලි කඩවර ලෙසද මෙම ස්වරූපය හඳුන්වන අතර පාළු සොහොන්වල සහ තුන්මංසල් වලදී දෘෂ්ටි හෙළන බව පැවසේ. ගිනි කඩවර ස්වරූපයේ ලක්ෂණ මෙසේ දැක්විය හැක. නිල්වන් සිරුරකි. එළියට විහිදුණු නේත්‍රා යුගලකි. රතු වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී සිටී. කොණ්ඩය දෙපසට විහිදී ඇති අතර සිරසේ මුළු සතකින් යුත් සත්මුළු ඔටුන්නක් පැළඳ සිටී. මුහුණ පුරා රැවුල වැවී ඇත. ඇතැම් තැනක මුඛයේ දෙපසට විහිදුණු උල් දත් දෙකක් දක්වා ඇති අතර ඇතැම් තැනක එසේ දක්වා නැත. දකුණත කඩුවකි. වමත දැල්වෙන ගිනි කබලකි. අත්වල ඉහළ සහ මැණික් කටුව ආශ්‍රිතව නාගයන් 4 දෙනෙක් වෙලී සිටී. මල් කඩවර ස්වරූපයේ ලක්ෂණ මෙසේ දැක්විය හැකිය. පැහැපත් රාජකීය ලීලාවක් දැක්වෙන මෙම ස්වරූපයේ සිරසට රතු වර්ණ ජටාවක් පැළඳ සිටී. ගෙල, දෙයත්, පාද ආදියෙහි ආභරණ පැළඳ සිටින අතර රතු වස්ත්‍රයකින් සැරසී සිටී. දෙපසට විහිදුණු කේශ කලාපයක් ඇති අතර මුහුණ පුරා රැවුල වැවී ඇත. මුඛයෙන් දෙපසට විහිදුණු දල යුගලකි. වමත දැල්වෙන ගිනි පන්දමකි. දකුණත පොල් මලක් හෝ පුවක් මලක් දරා සිටී. ගෙල වටා රක්ත වර්ණ වනමල් මාලයක් පැළඳ සිටී. කඩවර ස්වරූප අතර සෞම්‍යම ස්වරූපය වේ. ඇතැම් අය පොල්මල් කඩවර ලෙසද හඳුන්වයි. ලේ කඩවර ස්වරූපයේ ලක්ෂණ මෙසේ දැක්විය හැකිය. ශරීරය රක්ත වර්ණ වේ. විශාල කිරණ විහිදුවා සිටින රතු වර්ණ නෙත් දෙකක් ඇති අතර මුඛය දෙපසින් දල දෙකක් විහිදී ඇත. උඩුකය නිරුවත් වන අතර මිනිඔලු මාලයක් පැළඳ සිටී. යටිකය රක්ත වර්ණ වස්ත්‍රයකින් සරසා සිටින අතර එම වස්ත්‍රයේ ඉනපටි ආභරණය මත රකුසු මුහුණකි. දෙකණේ විශාල තෝඩු සහ දෙයත්වල ආභරණ පැළඳ සිටී. නළලේ නළල් පටි ආභරණයකි. දකුණත ගිනි පන්දමකි. වමත විශාල වඩික කඩුවකි. කැරලි ගැසුණු විශාල කළුවන් කේශ කලාපයේ දෙපසට විහිදී ඇති අතර මුහුණ පුරා ඝන රැවුලකි. පාදවල හා අතේ ඇඟිලිවල දිගු නිය පොතු ඇත. විහිසුණු රාක්ෂස රූපයක් වේ. මෙම ප්‍රධාන ස්වරූප හතට අමතරව තෙල් කඩවර, අඳුන් කඩවර, හඳුන් කඩවර, ආසමේ කඩවර, තොටයක් කඩවර, වැදියක් කඩවර, තනි කඩවර, පිස්සු කඩවර, ගොළු කඩවර, රත්න කඩවර, ආඩිමේ කඩවර සහ පුලුටු කඩවර ආදී කඩවර අවතාර 12ක් ඇති බවද ඇතැම් තැනක කඩවර 64 කට්ටුවක් පිළිබඳවද සඳහන් වේ. කඩවර දෙවියන්ගේ උපත ඉන්දියාවේ සිදු වූ බවත් ආදි මරක්කල රටේ දෙමළ රජුට සහ බාහුපන්ති දේවියට දාව මොහු උපන් බවත් සැලකෙන ඉන්දියානු සහ ලාංකීය ද්‍රවිඩ ජනයා මොහුට කරුප්පන් සාමි, කරුප්පන්න සාමි යනුවෙන් අදහාගෙන වන්දනාමාන කරයි. මෙතුමන්ගේ බොහෝ හින්දු කෝවිල් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල විසිරී පවතී. මෙතුමන්ගේ ස්වරූපය මෙසේ දැක්විය හැකිය. එක් තැනක ශරීරය නීල වර්ණයෙන්ද තවත් තැනක පැහැපත් ශරීර වර්ණයකින්ද දක්වා ඇත. සර්වාභරණයෙන් සැරසී සිටී. පයට පාවහන් පැළඳ සිටී. දෙපසට විහිදුණු කළු වර්ණ කේශ කලාපයකින් හා කළු වර්ණ උඩු රැවුලකින් සමන්විතය. දකුණත වක ගැසුණු කඩුවකි. ඇතැම් තැනක කඩුව සමග ත්‍රිශූලයක්ද දරා සිටී. වමත යගදාවකි. ඇතැම් විටක අශ්වයෙකු වාහනය වන අතර ඇතැම් තැනක වාහනය ලෙස සත්වයෙකු දක්නට නැත. බිහිසුණු මෙන්ම ශාන්ත ස්වරූපයක්ද පෙන්눔 කරයි. මෙසේ විවිධ ඇදහිලි සහ විශ්වාස යටතේ කඩවර දෙවියන් යක්ෂයෙකු සහ දෙවියෙකු ලෙස සැලකුවත් සමස්තයක් ලෙස ගත් කල මොහු බැතිමත් ජනයාගේ හොඳට මෙන්ම නරකටද එකසේ පිහිටවන තේජවන්ත දේවාත්මයකි. ශ්‍රී ලංකාවේ මෙතුමන්ගේ ප්‍රධානතම දේවාලය කලාවැව් බැම්මට ආසන්නයේ පිහිටා ඇත. මෙහිදී කඩවර සත්කට්ටුවම එකම ස්ථානයේදී පුදනු ලබන අතර කඩවර දෙවියන්ගේ මුල් දේවාලයද මෙය වේ. මෙහි ඇති කඩවර දෙවියන්ගේ ප්‍රධාන ප්‍රතිමාව කලාවැව් පතුලේ මැටි වලින් අඹවා ඒට සරම සහ බැනියම වැනි ගමයෙකු ඇඳෙන වස්ත්‍ර පළඳවා පුද සත්කාර කිරීම විශේෂත්වයකි. එමෙන්ම කතරගම මහා දේවාලයට අනුබද්ධ කඩවර දේවාලය, වැඩසිටිකන්ද කඩවර දේවාලය, නවගමුව පත්තිනි දේවාලයට අනුබද්ධ කඩවර දේවාලය, කඩුවෙර රන්කඩු දේවාලයට අනුබද්ධ කඩවර දේවාලයද බැතිමතුන් අතර ප්‍රචලිතය. එමෙන්ම බොහෝ විහාරස්ථාන හා දේවාල ආශ්‍රිතව කඩවර දේවාලයක් ඉදිකරනු දැකීමද සුලභය. වර්තමානයේද පුරහඳ පාය ඇති දිනවල කලාවැව් දියමැදින් කඩුවක් අතින්ගත් පිරිමිරුවක් මතුවෙන අයුරුත් දැල්වෙන පන්දමක් අතින්ගෙන රතු වස්ත්‍රයක් හැඳ සිටින දේහධාරී පිරිමි අයෙකු දුටු අයත් අවුකරන බුද්ධ ප්‍රතිමාවට මල් පිදීමට පැමිණෙන අදෘශ්‍යමාන පිරිමි බලවේගයක් දුටු අයත් මෙම කඩවර දෙවියන් අදහන බැතිමතුන් අතර සිටින බව අදටද නොරහසකි. අදටත් ප්‍රදේශයේ මෙන්ම බැතිබල ජනයාද කලාවැවද නිරතුරු සුරකිමින් ඔවුන්ගේ දුකට පිහිට වෙමින් කඩවර දෙවියන් තේජවන්තව වැඩවසන බව අත්දැකීමෙන්ම නොරහසකි. අපගේ මීළඟ වීඩියෝව මගින් කඩවර දෙවියන්ට පුද පූජා තැබීම, බාරහාර වීම සහ කඩවර ගොටු පූජාව පිළිබඳ පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ. ඔබ සැමට උතුම් කඩවර දෙවියන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා.